සුබ දවසක් වේවා දේවදරුවනි. මේ ෆයිනල් වෝනින් එපිසෝඩ් 7 එකේ දෙවෙනි කොටස. රත්තරන් වෙනුවට නැමැති මාතෘකාවේ අපි ඉගෙන ගත්තා වූ ඒ පළවෙනි කොටසේ දෙවෙනි කොටසයි ඒ පළවෙනි එකේ ඉතිරි එක දෙවෙනි කොටස. එහෙනම් මම ඒ දේශනාවේදී මම අවසන් කළේ ආංගර රත්තරන් කියන එකේ ආත්මික තේරුම මොකක්ද කියලා. ඒ ටික කියා දෙන බවට මම පොරොන්දු දුන්නා. අපි එනම් බලමු. අපි පෙරලගමු එළිදරව් 3:18ට පෙරලගමු. මම 17 වෙනි වචනේ සිටම කියවන්නම් දේවදරුවනි. කාලකන්‍යාද දුක්ඛිතයාද දිලින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදෙන මම ධනවත්ය මට ධනය ඇත්තේය කිසි දෙයකින් හිඟයක් නැතේ නුඹ කියන බැවින් නුඹ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කරන ලද රන්ද නුඹේ නග්නභාවයේ ලැජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්නට සුදු වස්ත්‍රද නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට හඳුන්ද මාගෙන් ලබා ගන්නට නුඹට අවවාද කරමි. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජීවලිතව සිට පස්වාතාප වයන්න කියලා උන්වහන්සේ කියනවා. දේවදරුවනි, මේ වචනය කෙරෙහි පරිස්සමෙන් ඇවුම්කන් දෙන්නට ඕන අපි. පරිස්සමෙන් ඇවුම්කන් දෙන්නට ඕන. මේ ලවෝදිකේ සභාව කියන්නේ අපි දන්නවා මේ සභාව කියන්නේ තුරුකියේ පළාත් 7ක බී වෙච්ච ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ඉතින් තුරුකියේ අර කුඩා ආසියාව කියන තුරුකියට මේ ලවෝදිකේ කියන පළාතේ බී වෙච්ච සභාවට ඒ නමින්ම තමයි සභාවල් තිබුණේ. උන්වහන්සේ ලියාපු ලිපියේ කියනවා මේ ලවෝදිකේ සභාව ගැන විශේෂත්වයක් තිබුණා. මේ ලවෝදිකේ ඉතා පොසත්. It's a rich city. හිතා ගන්නකො අද කාලේ නිව්යෝක් වගේ කියලා. ගොඩාක් ට්‍රේඩර්ස් ෆැක්ටරිස් ඒ වගේ ගොඩාක් බෙහෙත් නිෂ්පාදනය වුණාලු ඒ නුවර තුල. ඇස්පෙනීමට හොඳම බෙහෙත ඒ පළාතෙලු නිෂ්පාදනය වුණේ. ඒ නිසා තුම බිස්නස් එකක් තිබුණ සිටි එකක්ලු. ඒ නිසා එම සිටියේ වාසය කරපු කිසිවෙක් දුප්පත් නොවේලු. උන්ට රස්සාවල් හොයාගන්න කිසිම කරදරයක් තිබුණේ නැහැ. රස්සාවල් තිබුණා, හොඳ රස්සාවල්, හොඳට මුදල් හම්බ කරගන්න පුළුවන් මාර්ගවල් තිබුණා. ඒ නිසා ස්වභාවයෙන්ම මේ ලවෝදිකේ සභාව නියෝජනය කරපු ඇදලිවන්තයෝ සභාවත් පොහොසත්. ඉතිහාසයේ කතාවක් තියෙන මේ ලවෝදිකේ සභාවෙන් දුප්පත් සභාන් වලට නිකන් මහම් තත්ත්වෙ නිකන් අහංකාරයෙන් උදව් කරනවලු ඒගොල්ලෝ. මේ සභාවේ පූජකයා මාබල් වලින් අල්ලපු ඒ වගේ පුටුවකල වාඩි වෙලා ඉන්නේ. සිංහාසනයක් වගේ එකක් හදාගෙන. ඒ නිසා මේ සභාව උඩඟුව අහංකාරවලු ලෝකයට අනිකුත් මිනිස්සුන්ට දුප්පත් සභාන් ඉදිරියේදී මේ සිටියේ පෙනී සිටියේ අරිම අහංකාරව උඩඟුවලු. ඉතින් මේ මිනිස්සු හිතුවල අපි මෙච්චර පොහොසත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසා. අපතුල කිසිම ආත්මික අඩුපාඩුවක් නැහැ. අපි තමයි හරි ක්‍රිස්තියානි. අපි යන මාර්ගේ හරි. අපි ඉන්නේ පටුදොරකඩ තුලින් තමයි. අපි දෙවියන් වහන්සේට කීකරු දරුවෝ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මෙච්චර දේවල් අපට ලබා දෙයිද කියන මහත් උඩඟු ආත්මික උඩඟු තත්වයේ මේ සභාව සිටියාලු. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ උන් දෙස බලමින් කියන්නේ නැහැ ඔබ හිතාගෙන ඉන්නේ හොඳ ආශිර්වාද ලද්දේ කියලා. නෑ බං ඔබ තරම් කාලකන්ණියෙක් නෑ මගේ ඇස් ඉදිරියේදී. ඔබ තරම් දුප්පත් කෙනෙකුත් නෑ, දිලිඳෙකුත් නෑ, ඔබ තරම් ඇස් පේන්නේ නැති අන්ධයෙකුත් නෑ මා ඉදිරියේදී. බලා තරම් මේ බදු මිනිස්සු නැහැ කියලා කියන මුතුබලා හිතාගෙන ඔබලා ගැස් හොඳට පේනවා. අයි ඔබලාගේ රටේ තමයි ඒ පළාතේ තමයි ඇස්පෙනීමේ හොඳම බෙහෙත නිෂ්පාදනය වෙන්නේ. නිසා ඔබලා හිතාගෙන ඉන්නේ කවදාවත් ඔබලා ගැස් එක පොට්ට වෙන්නේ නැහැ කියලා. එමේ ඇස්වල පෙනීමේ අඩුවක් ඇති වුණොත් අහම් බෙහෙත් තියෙනවා අපි ඒක පාවිච්චි කරලා ඇස්පෙනීම හදාගන්න පුළුවන් කියලා. නැහැ. ඔයගොල්ලෝ මාගේ ඇස් ඉදිරියේදී ඊ타ත්ම හන්දව සිටිනවා. ඒ වගේම මේ පළාතේ මිල අධික වූ ඇඳුම් නිෂ්පාදනය වුණා. අනිකුත් රටවල් වලට මේ පළාතේ ඉඳන් ඇඟලුම් පැටවවලු අනිකුත් රටවල් වලට. ඒ නිසා මේ පළාතේ මේ ලවෝදිකේ පළාතේ ඉන්න මිනිසුන්ට පිට රටවලට මේ රටෙන් ඇඟලුම් පිට පටවන නිසා ඒ රටවලට යනකොට ඒක මිල අධික වූ ඇඳුම්ලු. මේ ලවෝදික ඇඳුම් කියනකොට හරි ඉල්ලුමක් තිබ්බා. නමුත් මොවුන්ට මේක ඉතා අඩු මිල වලට මේක ලැබුණා. ඒ නිසා මිල අධික ඇඳුම් වලින් මොවුන් සරසාගෙන ඉන්නට ලැබුණා.
මිලාදිකෝ ඇස්පෙනීමේ දුර්වලතාවයන් වලට නිෂ්පාදනය බෙහෙත් නෝට ලාභයට ලැබෙන්න ගත්තා. සල්ලි පණන් අඩුවක් නැහැ. නිසා උන් හිතුවා අපේ ඇස් කවදාකවත් පොට්ට වෙන්නේ නැහැ. අපි නිර්වස්ත්‍ර වෙන්නේ නැහැ. අපේ මේ ලවෝදිකයේ තුල තමයි මේ සීලම දේවල් නිෂ්පාදනය වෙන්නේ. උන්වහන්සේ කියනවා නෑ. You are in a wrong place. You are in a wrong place. නුඹලා තරම් දුප්පත් මිනිස්සු මගේ ඇස් ඉදිරි වෙන කවුරුවක්වත් නැහැ. නුඹලා තරම් නග්නව ඉන්නව අන්ධයෝ මගේ ඇස් ඉදිරි වෙන කවුරුවක්වත් නැහැ. උඹලා තරම් මහා කාලකණ්ණි ක්‍රිස්තියානි මගේ ඇස් ඉදිරි කවුරුත් නැහැ බලව කියලා මගේ දෙවියන් වහන්සේ උන්ට අනතුරු හංගවනවා. උඹ ඇස් එක හොඳට පෙනෙන්න ඕනද? වරෙන් මංගාවට. උඹ ඇස් වල ගහ ගන්නට හඳුන් මංගාව තිබෙනවා. උඹට රන් රිදි ඕනද? වරෙන් මංගාවට. ඇත්තටම පොහොසත් වෙන්න ඕනද? වරෙන් මංගාවට. ගින්නේ තමා පුල්සනු ලද්දා රත්තරන් මංගාව තිබෙනවා. නග්නව නොසිටින්නට ඕනද? වරෙන් මංගාවට සුදු සලුවක් මං උඹලට දෙන්නම් කියලා කියනවා. මේ මොනවද උන්වහන්සේ කියන්නේ? ආත්මික පැත්තේ මේ ස්වභාව zero. මුදල් පසුපස සුඛෝපභෝගී ජීවිතේ පසුපස හඹා යනව ස්වභාව. මගේ දෙවියන් වහන්සේ කියනකොට කියනවා සුඛෝපභෝගී ජීවත් වෙන කෙනා ජීවත් වෙින්දෙදිම මලමිනියක් කියලා උන්වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන්නව දෙවියන් වහන්සේ. එම ආශිර්වාදේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ කොහොමද සුඛෝපභෝගී ජීවිතයක් වට පරිවර්තනය කරගන්නේ කියන දේ අපට උගන්වන්නේ සාතාන්. ඒක තමයි සාලමන්ටත් උනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? BMW Rolls Royce කාර් එකත් එක්කම අයියා යන්නේ අපායට. මට මුකන් දෙන්නව දේවදරුවා තෙරිය. එනම් ගින්නේ තමා පුල්සන ලද්දව රත්තරන් මංගාව තිබෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. දේව වචනේ ගැඹුරු සත්‍යතාවයන්. The sound doctrine නැත්තම් deep doctrine කියලා කියන්නේ. අන්න ඒක. බල ඔය උඩින් මඩින් වචනේ මෙනේ කරගෙන බල හිතාන් ඉන්නේ බලා හරි ආත්මික දරුවෝ. ආත්මික පොහොසත් කියලා නැහැ දරුවනේ. නෑ. වරෙල්ලා මංගාවට ගින්නේ තමා පුලුස්සලා පවිත්‍ර කරපු රන් මංගාව තිබෙනවා. අරගනිලා. ඒ රත්තරන් කවුරු ළඟද තියෙන්නේ? ඔවුන් තමයි ආත්මික පොහොසත් දරුවෝ. මට අවුන්කම් දෙන දේවදරුවනේ නිකන් ඔය ටොපි චොකලට් වගේ දේශනා කරන සභාන් වලට ගොස් ඔයාලගේ ආත්මික ජීවිත විනාශ කරගන්න එපා. විනාශ කරගන්න එපා. රත්තරන් කියන්නේ දේවදරුවනේ පොළොව යට තිබෙන දෙයක්. මඩත් එක්ක තැවරිලා තියෙන එක. ඔයගොල්ලෝ ඩිස්කවරි channel නරඹනවා නම් ඔයාලට තේරෙනවා මේවා. ඒ මිනිස්සු මේ රත්තරන් හොයාගන්නේ කොහොමද කියලා. ඒ වෙනි තැන් හොයාගෙන මේ පොළොවේ රත්තරන් තියෙනක දැනගත්තට පස්සේ පස් කණ්ඩි පිටින් කපාගෙන ගිහලා ට්‍රැක්ටර් වලින් පටවගෙන ඊට පස්සේ ඒවා කියනනේ ඒවා මේ රත්තරන් හොයන ෆැක්ටරිස් වල එතන හොද එක් මැෂින් වලට ගිහින් හේදි අන්තිමට පෙරෙනකොට පුංචි ඩස්ට් එකක් වගේ ඉතුරු වෙන ඕක ඇඟිලි තුලේ මෙහෙම රවුම් කර ගන්න පුංචි ගුලි වගේ හදලා ගන්න. දැන් රත්තරන් ගත්තනේ. It's not going to be okay. මඩ හොද ප්‍රොසෙස් කීපයක්ම තිබෙනවා එතන. හොද අන්තිමේදී රත්තරන් ටික ගුලි වගේ කරලා අතට ගන්නවා. පොඩි ගුලියක් වගේ අතට හදලා ගන්නවා ඒක. ඒ මිනිස්සු සැටිස් වෙන්නේ නැහැ එතනින්. ඊට පස්සේ ඒක ගින්නේ තමයි පුලුස්සන්න රත්තරන් වල තිබෙන පළුදු ටික ඔක්කොම අයින් වෙනවා. ඒම අයින් වෙන පුච්චනවා. එම පුච්ච අන්තිමට ගන්නව රත්තරන් තමයි වටිනාකමින් යුක්ත රත්තරන්. ඒ රත්තරන් වලට විතරක් මිනිස්සුන්ට වගේ හැඟීම් තිබේ නම් කටක් තිබේ නම් කියනවා ඇති මට යන්න ඉඩ දෙන්න. මාව කොච්චරනම් හේදුවාද සාරවත් වචනේ නැමැති ඒ ජලයෙන් අපිව හේදෙන තරමට තමයි අපතුල ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය මනාලි නැමැති සුදුසුකම බිහි වෙන්නේ දරුවනි. සේදුවයි කියලා තියෙන කතාව අවසන් වෙන්නේ නැහැ නේද? තව ගින්නේ තමා පුච්චන මේ මොනවද මේ කියන්නේ? පරීක්ෂාවන් හමු වෙදි තමයි කෙනෙකු තුළ ශුද්ධකම ගොඩ නැගෙන්නේ. ගින්නේ තමා පුච්චන රත්තරන් වලට කොච්චර රිදෙනවද උන්ට හැංගීම් දැනෙනවා නම් තියෙන කටක් තිබෙන කට ඇරලා කියන්නේ. මෙච්චරම අවශ්‍යද නේද? අර මැසි මේ මැසි මෙතදා මට කොච්චර රිදුනාද? ඇයි ඒ මදිරත් තන් හිතුවා මෙතන ඉවරයි කියලා වැඩේ. තවත් නෝ ගින්නේ තමා පුච්චනවද ඕගොල්ලෝ? දේවදරුවනේ මේ විදිහේ දේවල් වෙන්න ඕන නම් කෙනෙකුගේ ජීවිතේ ගැඹුරු ඉගෙනීම් පසුපස එයා යන්න ඕන.
ඉගෙන ගන්නා තරමට ඔවුන්ට පරීක්ෂාවන් එනවා. පරීක්ෂාවන් ජයගෙන අපි අවසානයේ කරා ළඟා වෙන්නට ඕන. තව කතාවක් කියන්න ඇහුම්කන් දෙන්න. අපි දන්නවා වළං හට්ටි මුට්ටි හදන කතාව. කුම්භකාරයනේ වහදන්නේ. මැටි ගෙනල්ලා පාගලා පුඩි කරලා ඊට පස්සේ මැෂින් වල ධම්මල එක හඹනවා. ඒ වැඩේ කරන ඒ ස්පොටස්ලා ඒ වැඩේ කොච්චර දක්ෂ ලෙස කරනවද? අල්ලන ක්‍රම චුට්ටක් වෙනස් වුණා. ඒ තමාගේ සිතේ තිබෙන අච්චුව වෙනස් වෙනවා. එහෙම නැත්නම් කැඩෙනවා ඒක. ඒ කුම්භකාරයක හදවතේ තියෙන අච්චුව හැඩයක් ස්වරූපයක් තිබෙනවා. ඔහුගේ හිතේ මවාගත්තු ස්වරූපය ඇති වෙනකන් ඔය එක හඹනවා. හිතේ තිබෙන ස්වරූපය විදිහටම ලස්සනට හැමුණා ඒක ඒ වාජනේ දැන් මොනවද කරන්නේ? හිතේ තිබුණු හැඩය හැමුණා. අවුවේ තිල වේලවලත් ගන්නවා. දැන් මේ වාජනය හැඹුවට සෑදුවට කාටවත් ප්‍රයෝජනවත් වෙයිද? ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. වාජනේ කාටවත් ප්‍රයෝජනවත් වෙන්නට ඕන නම් වාජනේ ගින්නේ දමා පුලුස්සන්නට ඕන. ගින්නේ දමා පුලුස්සන්න ඉඩ දෙන්න බෑ කියලා වාජනේ කියනවා නම් කොච්චර ලස්සනට වාජනේ හඹා තිබුණා. හිතේ හැටියට ඇඩ ගැහිලා තිබුණා. වැඩක් වෙන්නේ නැහැ. ඇයි මොකද වෙන්නේ? කෙනෙක් කියලා වාජනේ මෙව අත තිබ්බ ගමන්ම තමාගේ ඇඟිලි සලකුණු වාජනේ බැඳෙනවා. එහෙම නැත්නම් ඒක අල්ලපු තැනින් කැඩෙනවා. එනම් ගැලුණු බව සත්‍යයයි. මම දෙවියන් වහන්සේගේ කැමැත්තට හැඩ ගැහුණු බවත් සත්‍යයයි. එතනින් මේ කැළවීම ලැබු ජීවිතය අවසන් නෑ දේවදරුවනේ. මං තව කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඕන. ඔව් මම හැදුනා, කැළවීම ලැබුවා, වචන අනුව දැන් ජීවත් වෙනවා, පවිත්‍ර වුණා. ඔව් මම සෑදුනා දෙවියන් වහන්සේට ඕන අලුත් මිනිසෙක් වුණ බව ඇත්ත. එතනින් අවසන් නෑ මේ කතන්දරේ. තව කාට හරි මාව ප්‍රයෝජනවත් වෙන්න ඕන. මගේ ලස්සන තව කෙනෙකුට පෙනෙන්න ඕන. ඒක සිදු වෙන්නට ඕන නම් මාව ගින්නේ තැබිය යුතුයි. ගිනි ගොඩකට දාන්නට ඕන. එහෙම නැත්නම් කැඩෙනවා මාව. පොඩි පරීක්ෂාවක් වුණොත් මට දරා ගන්න බෑ. මාව බිඳෙන සුළුයි. මාව කැඩෙනවා, මාව වැටි යනවා. එහෙනම් ගින්නේ තමා පුලුස්සන්න ඕන. දැන් බලන්න මේ වාජනන ගින්නේ දමනකොට. අහෝ මේ වාජනෙට මොකයක් තිබේ නම් කියන්න තමාගේ වේදනාව. හැඟීම් තිබේ නම් ඒක පවසන්නට. ගින්නේ ජම් තමා පුලුස්සන තරමට මේ වාජනේ ශක්තිමත් වෙනවා, අලංකාර වෙනවා. මෙන්න දැන් තමයි මේ වාජනේ තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ. බතක් තම්බන් කන්න, වතුරු ටිකක් පොරලා තියාගන්න ප්‍රයෝජනවත් වෙනවා කෙනෙකුට. මේ වගේ දේවදරුවනේ කෙනෙකුගේ ආත්මික ජීවිතේ සෑදෙන්නට ප්‍රොසෙස් කීපයක්ම තිබෙනවා. මේ සිල්ම ප්‍රොසෙස් මම පසු කර යන්න ඕන. මේක සාදන්නට කෙනෙක් ඉන්නවා. රත්තරන් ගින්නේ තමයි පුලුස්සන තෙක් රත්තරන් වල වටිනාකම තියෙන තැනට ඒ රත්තරන් ටික ගේන්න තෙක් ඒ රත්තරන් වල පිටිපස්සින් නම් ඒ වැඩේ කරන්නව කෙනෙක් ඉන්නවා. මේ මැටි වාජනේ සාදා ලස්සන ඇඩගස්වලා ලස්සනට ඇඩගස්වලා ගින්නේ තමයි පුලුස්සලා තව කෙනෙකුට ප්‍රයෝජනවත් වාජනයක් කරතෙක් මේ සියල්ල කරන්නව මේ වාජනේ පිටිපස්සින් නම් මේ සියල්ල කරන්නව කෙනෙක් ඉන්නවා. ඔහු තමයි දේවදාසයා. ඔහු දක්ෂයෙක් වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ දක්ෂයෙක් වෙන්න ඕන. ඔහු දෙවියන් වහන්සේට පමණක් ආදරය කරන ආස කරන්නව කෙනෙක් වෙන්න ඕන. ඔහු දේව පිස්සෙක් වෙන්න ඕන. මගෙන් ඇසුතින් ඔවුන්ට පමණයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඔවුන් තමයි මේ ටෙක්නික් එක හරියාකාරව දන්නේ. ඔවුන් ගාව තමයි ගැඹුරු දේශනා, ගැඹුරු ඉගැන්වීම් තියෙන්නේ. ඒ නිසා තමයි පස් ආකාර සේවය එකක්ව තිබෙන්නේ, ඉගැන්වීම, ටීචිං. මේ පස් ආකාර සේවයෙන් එක සභාව තුළ ක්‍රියාත්මක වෙන්න ඕන දේ. නම් යක්ෂයා මේ සියල්ල දුටුවා. ඒ නිසා මේ පස් ආකාර සේවයට ගැව්වා හොඳටම. අද මේ පස් ආකාර සේවයම තැන් පහක වෙන වෙනම තමයි අද සිදු වෙන්නේ මේ ලෝකයේ තුල. ඒක යක්ෂයාට ලැබුණු ලෝකම ජයග්‍රහණයක්. එවැන්ජලිස්ට් කෙනෙක් ඔහු තුල තිබෙන වරම පාවිච්චි කරලා සේවය කරනවා. ඉගැන්වීම් නැති නිසා වැඩක් නැතන දහස් ගණන් මිනිස්සු ගියාට ඒ මිනිස්සුන්ගේ ජීවිතවල ආත්මික වර්ධනයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ රාශියකට පැමිණීමේ දෙවෙනි සභාවන් සියල්ල හත්තරන් ලබනවා. එම නැත්තම් ඔවුන්ට ඒ වරම නැත්තම් ඒ වරම හිමි කෙනාට හරි බාර දෙන්න ඕන බැටළුවන්ව සූදානම් කරන්නට. විවාද වෙන්නේ නැහැ නේද දරුවනි? වෙන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ මෙතන කියන්නේ මොකද්ද? නන්දාට වරින් බලා ගින්නේ දමා පුල්සලා හරි ගස්සන්නට හේතු සාධක වූ
එවැනි වචන මං ගාව තිබෙනවා. වරෙන් ඒවා ඉගෙන ගනින්. එතකොට තමයි ඔබ ඇත්තටම පොහොසත් වෙන්න යන්නේ. ඔබට ආත්මික පොහොසත්කම නැතුව භෞතික පොහොසත්කමත් එක්ක ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. මේ දෙකම බැලන්ස් වෙන්න ඕන. මේකේ මං අදහස් කරන්නේ සල්ලි තිබෙන පලිතුන් අපායට යයි කියලා. නමුත් තෘෂ්ණාව 1 තිමෝති 6:17 වෙනි වචනේ තිබෙනවා පොහොසත් කියන මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු මොනවද කරන්න ඕන උන් කොහොමද මා පොළේ ජීවත් වෙන්න ඕන. නමුත් දුකට කරුණ නම් එහෙම ජීවත් වෙන මිනිස්සෙක් මට නම් හම්බ වෙලා නැහැ. නිකාම උඩුඟු කමක් කියන අහංකාරයි. දුප්පත් අයත් එක්ක ඇසුරු කරන්නේ. ඔවුන්ට ගැළපෙන මිනිස්සුම තමයි ඇසුරු කරන්නේ. මේ වෙනි දේවල් එක අපි කොහොමද ස්වර්ගයට යන්නේ? මේ වෙනි ගැඹුරු ඉගෙනවීම් වලට අවුම්කම් දී යනෝ මගේ ජීවිතේ මම පවත්වා ගනිද්දී සාදා ගනිද්දී දෙවියන් වහන්සේ කියන මට සුදු වස්ත්‍රයක් දෙන්නම් කියනවා ඇඳගන්නට සුදු වස්ත්‍රද කියලා කියන උන්වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ වගේ ගැඹුරු දේ ඉගෙන ගත්තාම මගේ අඳුරු වෙච්ච ආත්මික ඇස පෙනෙන්න ගන්නවා කියලා උන්වහන්සේ කියනවා. මෙච්චර දේවල් තියනවාද මේක පිටිපස්සේ කියලා. වරේ මේවා ඉගෙන ගනින් කියලා උන්වහන්සේ කියනවා. ඉගෙන ගනින් කියලා කියනවා. දේවදරුවනි පරණ ගිවිසුමේ සම්මුඛ වීමේ කෝඩාරම කියලා එකක් තිබෙනවා. අද මගේ මිනිස්සු අහනවා ඇයි පාස්ටර් මේ ක්‍රිස්තියානි සමාජය තුළ මෙච්චර ඩිනෝමිනේෂන් මෙච්චර කොටසයි. අතන කට්ටියක් රැස් වෙන එක නමකින් මෙතන කට්ටියක් රැස් වෙන තව නමකින්. එහෙම තිබුණාට ඒක ප්‍රශ්නයක් නෑ. හැමෝම මේත්‍රියක දෙවියන් වහන්සේ නමස්කාර කරන මොනවා හරි නමකින් මේ මිනිස්සු එතන රැස් වෙනවා ඉතින්. ඉතින් මේක ඇවිල්ලා කියමු උදාහරණයකට දැන් අපි ජේසු අප සමගයි Jesus with us gospel echoing ministry. ජේසු අප සමගයි සුභාරංචි දෝංකාරී සභාව. මේක අපේ නාමය. මේක වාසකම අපි දන්නවා පවුලක් වුණා මේ පවුලට වාසකමක් තියෙනවා. මේ මොන නමින් රැස් වුණත් මේ එක් නම් වලින් රැස් වෙනවා අය ඔක්කොම මේ එක් වාසකම් හිමි පවුල් මවුත් ඔක්කොම මිනිස්සු රැස් වෙන්නේ. අපි හැමෝම මොන නමින් රැස් වුණා ජේසුව තමයි හදාන්නේ. මේ ත්‍රියක දෙවියන් වහන්සේ තමයි අදහන්නේ. නමුත් මම මෙහෙම දෙයක් දකිනවා. අපි මෙතන මෙහෙම දෙයක් තිබෙනවානේ. ඇයි මේ ක්‍රිස්තියානි සභාන් වලට එකතු වෙන්න බැරි කියන ප්‍රශ්නයක් මේ සමාජය තුල තිබෙනවා. මේක කවදාවත් වෙන්නේ නැහැ. ඇයි දන්නවද? බයිබලයේ තියෙන්නේ මොකක්ද? ඔවුන් සියලු දෙනාම දෙවියන් වහන්සේගේ වචනට අවුම්කම් දී ඒවා පරීක්ෂා කර බලවලු මේවා සත්‍යයේද කියලා. සත්‍ය කරන කොටගෙනලු ඔවුන් එක්සිටුනේ එකඟ වුණේ ඒකාමෙන් සිටියේ. මෙන්න මේක වෙනවා නම් අද කාලේ අපිට ඒකාවගේ එක්සිට්ව එකට එකතු වීමේ ගමන යන්න පුළුවන්. නමුත් මං යන්න බෑ එමෙ එක්සිට් වෙන්න බෑ එකඟ වෙන්න බෑ කියලා කියන හේතුව මොකක්ද? අද එක එක්සිට් වෙන්නේ ඒකාමෙන් සිටින්නේ මේ සත්‍ය කරන කොටගෙනද? එක් සභාන් වලට එක් ඩොක්ට්‍රින් කියනවා. එහෙනම් මේ වචනේ අපේ අතේ තියෙන බයිබලේ එකඟවද ආහාර සභාව තියන්නේ? අරවාසකම ඉන්න සභාව තියන්නේ වගේද? මේව හරිද? උන් යන මාර්ගය හරිද? ඒකයි සත්‍ය නිසා උන් එකතු වුණා කියන එක. අන්න ඒ වගේ වෙනවා නම් මේ කිතුණු සමාජයට එකතු වෙන්න බැරි කමක් නැහැ. නමුත් දැන් වෙන්නේ මොකද්ද? එක් කණ්ඩායම ඒව ඕනේ ජේසුස් සමාව දෙන්නව දෙවියන් වහන්සේ. මේ වගේ මහෝදේශ දහදුක් විඳලා කුරුසේ මාවේ මා පායට දායිද? උන් හැමදාම මහ පොළේ මැරෙනකන් අවශ්‍ය කාරණා විතරක් බයිබල හොයාගෙන එවැනි දේශනා පවත්වමින් ඒ සභාව ගෙනියනවා. ඉතින් අපි ඔගේ ගැඹුරු දේශනා ගැඹුරු ඩොක්ට්‍රින් ඩීප් ඩොක්ට්‍රින් අසයන මිනිසුන්ගේ එකතු වෙන්න පුළුවන්ද? බෑ. ඔවුන්ගේ අවශ්‍යතාවය මහ පොළේ දේවල්. අපේ අවශ්‍යතාවය ස්වර්ගික දේවල්. මෙන්න මේකයි මම මේ කියන්නේ. මේ වෙනස තේරුම් ගන්න. මේ වෙනස බොහෝ කට්ටිය අහන් අර වගේ කට්ටිය මරණකම් මහ පොළොවේ ජීවිතේට අවශ්‍ය දේවල් ජේසුස් තියාගෙන හොයන කට්ටිය. ඒ වෙනි දේශනා පස්සේ යන කට්ටිය. උන් තමයි යූදස් වගේ මිනිස්සු. නමුත් කට අරිනකොට මිනිස්සුන්ගේ ප්‍රියමනාපය ඇද ගන්නා සුළු මිනිස්සු වගේ තමයි උන් ඇසිරෙන්නේ මේ සමාජය තුළ. උන්ගේ ඇක්ෂන් උන්ගේ ක්‍රියාකලාපයන් උන් කට ඇරලා කතා කරන උන්ගේ ශෛලිය මිනිස්සුන්ගේ කම වශ වෙනවා. මොකද අපි යෝහන් බප්තිස්ටගේ ශෛලිය පස්සේ යනවා මිනිස්සු. හොඳ වචන බලන්න මගේ වචන සෙට් එක. දේවදරුවනේ අපි පරිස්සම් වෙන්නට ඕන. පරිස්සම් වෙන්නට ඕන. දෙවියන් වහන්සේ කියනකොට කිව්වා මුදලටත් දෙවියන් වහන්සේට සේවය කළ නොහැකි කියලා. දෙකින් එකක් තෝරගනින් කියලා කිව්වා. අර පොහොසත් තරුණයාටත් කිව්වා
සන්තුකාධික ධනය විකුණා දුප්පත් අයට දන් දී මානුවරෙන් කියලා කිව්වේ. මම කාටවත් බැරි වුණා දෙවියන් වහන්සේ කිව්ව දේ කරන්න. ඔයගොල්ලෝ හිතනවාද මහන්ට විතරක් පුළුවන් වෙයි කියලා? බෑ. ආත්මිකව නග්නව සිටිනව අය මේගොල්ලෝ. මේකෙන් මිදීම මංගාව තිබෙනවා. ඉක්මනට සිත්තරි මංගාවට වරින් කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ කියනවා. තේවදරුවනේ මුල් කාලේ සභාව තුල මේ සියල්ල තිබුණා. ආදි කාලේ සභාවන් ගියේ මෙන්න මේ වගේ දෙවියන් වහන්සේගේ ගැඹුරු වචනය භාවනා කරමින් ඒ තුල තමයි මේ සභාවන් ගියේ. එදා තිබුණු සභාන් වල දෙවියන් වහන්සේ දේශම මොනවද නැති කරගන්නට කැමැත්තෙන් ඉන්නේ. ඒකයි මාතෘකාව. අද කාලේ දෙවියන් වහන්සේගේ මට මොනවද ලැබෙන්නේ? මම ජේසුගේ පස්සේ යනවනම් මට මොනවද ලැබෙන්නේ ජේසුගේ? ජේසු බොහෝ දේවල් දෙනවා මම නැහැ කියන්නේ. සුවය ආශිමේ ඔක්කොම දෙන මගේ ජේසු ගාව. නමුත් අද ඉන්න ඉස්සෙල්ල මිනිස්සු අහනවා මගේ ජේසු මට මොනවද දෙන්නේ? මගේ ආපස්සේ ආවනම්. අපිත් ඒවා කියා දෙන්නේ. නමුත් ඒ කාලේ දේශනා කරනු ලැබුවේ ඔබ ජේසුගේ පස්සේ ඉන්න තීරණය කරනවා නම් ඔබට බොහෝ දේවල් නැතිව යන්නේ කියලා දේශනා කරේ. අපි අද මොනවද අපි නැති කරගන්නට සූදානම්ෙන් සිටින්නේ? කිසිම දෙයක් නැහැ. පොඩි කරදරයක් වෙන්න බෑ. ඇස්වල කඳුළු පසුබට වෙන්නට සූදානම්. මේවද ක්‍රිස්තියානි ජීවිත කියන්නේ. ඒකයි මං කිව්වේ. මේ අනුව දේවදරයන් වසර බොහෝ ගණනාවකට කලින් ඒ තිබුණු සභාන් වල රත්තරන් තිබුණා. රත්තරන් තිබුණා. ගින්නේ දමා පුලුස්න ලද රත්තරන් ගෝංගාව තිබුණා. දැන් කාලේ සභාන් වල රත්තරන් වෙනුවට රත්තරන් වගේ දිලිසෙන්නව පිත්තල තමයි තියෙන්නේ. ඒවා සාතන් සොරාගෙන එම නැත්තම් ඔවුන් විසින්ම නැති කරගෙන. ඒ වගේ ඊශ්‍රායල් සභාව රත්තරන් වගේ බැබළුණු කාලයක් තිබුණාලු. මොකද පස්සේ පිත්තල තත්වයට පත් වුණා. ඔව්. ආමෙන්. දැන් දෙවෙනි කාරණාව. එන රත්තරන් කියන එක ආත්මික තේරුම ගින්නේ දමා පුලුස්සන ලද රත්තරන් කියන එක ආත්මික තේරුම ඩීප් ඩොක්ට්‍රින් එහෙම නැත්නම් සවුන්ඩ් ඩොක්ට්‍රින් ගැඹුරු ඉගැන්වීම්. එනම් පරීක්ෂා කිරීමෙන් පසු ඔප්පු කරනු ලබන්නා වූ ක්‍රිස්තියානි ජීවිතය. ඒක පරීක්ෂාවන් වලින් පසු ඔප්පු කරන ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ එවැනි ජීවිතයක් හිමි වෙන්නට ඕන නම් ඔවුන් තමයි පටු මාර්ගයේ ගමන් කරන්නව කට්ටිය. ඔවුන්ට ගැඹුරු ඉගැන්වීම් ඕන. විශාල දොරකඩෙන් ඇතුළේ වෙනවට කිසිදු පරීක්ෂාවක් එන්නේ නැහැ. කිසිදු පරීක්ෂාවක් එන්නේ නැහැ. ඇයි පරීක්ෂාවක් එන්නට මොනවද උන් දන්නේ ක්‍රිස්තියානි ජීවිතය ගැන? උන් දන්නේ එකම දේ ජේසු මට දෙනවා, ජේසු මට ආශිර්වාද කරනවා, ජේසු මට ප්‍රේම කරනවා. එතනින් ආවට උන් කිසිම දෙයක් දන්නේ නැහැ උන්ගේ ජීවිතේ ජේසු ගැන. හලෙලූයා. දෙවෙනි කාරණාව 1 පේදුරු 1:7. මෙතන ඇදහිල්ල ගැන තිබෙනවා. මේක ඉංග්‍රීසියෙන් කියනවා superior faith. සාමාන්‍ය ඇදහිල්ල නොවේ, අසාමාන්‍ය වූ ඇදහිල්ල. අපි වචනේ කියවලා යමු. එසේ ශෝකයට පත්වන්නේ නාස්ති වී යන්නා වූ එසේද වූ ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා මෙතනත් ඕකම එනවා. රණට වඩා අගේට තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයක් පැමිණෙන පිණිසය කියලා තිබෙනවා. සෝදිසි කර රණට වඩා අගේට තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාවෙන් සෝදිසි කරනු ලබන්නට ඕනලු. මේ රත්තරන් වනු ගින්නෙන් සෝදිසි කරනු ලැබූ ඇදහිල්ලයි. දේවදරුවනි ආදි කාලයේ සභාවන් කියා දුන්නේ ඔගේ ඇදහිලිවන්තයන්ට මේ ඇදහිල්ල ගැන. නම් අද කාලේ සභාවන් කියා දෙන්නේ බිස්නස් කරන්නේ කොහොමද? මේ ඇදහිල්ල තියාගෙන අපි බිස්නස් කරන්නේ කොහොමද? මම උදාහරණයක් කියන්නම්. ජේසු අපේ කැඳවුවේ ලෝකයාව ජය ගන්නට. ලෝකයාව ජය ගන්න අපි නිසා අපිව කැඳවා තිබෙන කියලා වචනයක් තිබෙනවා. ඕක අරගෙන එක්තරා දාසෙක් මෙන්න මෙහෙම දේශනා කරනවා. බලන්න ලෝකයට කොච්චර දේවල් තිබෙනවද කියලා.
ඌටත් වඩා අපට වැඩි වෙනින් උන්වහන්සේ දෙන්න යනවා. එතනට අපි යා යුතුයි. ඒ පිණිසයි උන්වහන්සේ අපි කැඳවා තිබෙන්නේ කියලා හයිපර් ග්‍රේස් ප්‍රොස්පරිටි කියන උගන්වන අය උගන්වනවා. උන් තවත් ඔබට ගොස් උගන්වන දේ තමයි ලොකු ඉඩමක් දකින්නවද? තට්ටු ගණන් ගියක් දකින්නවද? ඒක ලෝකයන්ගේ ඒකේ අයිතිකාරයා ඔබ දේවදරුවා රජෙක්ගේ පුතෙක් බල්ලපන්ගේ ගේට්ටුව ඒ වත්තේ ඉඩමේ මායිම ගාවට ගොස් ඒ ගේට්ටුව එක්ක කම්බි වැටර අල්ලා යාත්මා කරපන් වචනේ නිදාස් කරපන් මේක මගේ කියලා. අනේ දෙයනේ මේක තෘෂ්ණාව නෙවෙයි. උන්වහන්සේ අපිට දෙයිද අනුන්ගේ දේවල්. මේව තෘෂ්ණාව නොවේද මේ ඇදහිල්ල මුවාවෙන් මේ අහිංසක ඇදහිල්ලන්ගේ හදවතට වපුරන්නේ තෘෂ්ණාව නැමැති බීජ නොවේද? තෘෂ්ණාව ඇති කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැtei කියලා බයිබලේ තියෙනවද නැද්ද? අපිට ඉඩමක් නැත්නම් ගයක් සාදා ගන්නට යාත්මයා කරලා ඉල්ල ගන්න. ඉන්න නිවසක් නැත්නම් යාත්මයා කරන්න. අනුන්ගේ දේවල් එකට කියලා අල්ලගෙන ඇදහිල්ලේ උන්වහන්සේගේ වචන නිදහස් කරපන් මේක මගේ කිය. චුට්ටක් කල්පනා කර බලන්න. අද කාලේ අපිට කියා දෙනු ලබන්නේ බිස්නස්. කොහොමද බිස්නස් කරන්නේ අපි? කොහොමද ලෝකයේ තුල ඉන්න පෞකාර මිනිස්සුෙකුටත් වඩා අපි කොහොමද සල්ලි එකතු කරගන්නේ? උට කාර් එකක් නම් අපි කොහොමද කාර් දෙකක් මිලදී ගන්නෙ? කොහොමද එතන අපි ළඟා වෙන්නේ? මෙන්න මේ විදිහේ දේවල් තමයි මේ ඇතහිල්ල නැමැති වචනේ පාවිච්චි කරමින් අද කාලේ සභාවවල කියා දෙන්නේ. රැවටෙන්න එපා. මේ යක්ෂයා ජේසු කියන වචනය මේ ඇතහිල්ල කියන වචනේම පාවිච්චි කරමින් ඔයලා සියලු දෙනාම අපාය කරා තල්ලු කරමින් සිටිනවා. නමුත් මම ඔයලාට කියා දෙන ඇතහිල්ල ගින්නේ තමා පුස්සන ලබන්නා වූ ඇතහිල්ල. මොකද ඒක? අපේ ඇතහිල්ලට පරීක්ෂාවන් තිබෙනවා. මම උදාහරණයක් කියන්නම්. පරණ කිව්සුමේ උත්පත්ති පොතේ ඊසාගේ සහෝදරයා ඉස්මායිල් ගැන තිබෙනවා. ඉස්මායිල්ගේ රස්සා මොනවාද? ඔව් දක්ෂ දඩයන්කාරයෙක්. ඊසාක් ගොවියෙක්. දැන් මේ දෙන්නට බඩගින කියන දේ පොදුයි. ඊසාක්ට බඩගිනක් ඇති වුණාම යනවා කැලෑවට. දුන්නා ඊතලයක් ගනීවි. සතෙක් දුටු ගමන් ඊතලේ විදලා ඕම අරගෙන ගෙදරට ඇවිල්ලා ඔගේ බඩගින නිවාගනි විශ්ෂණිකෝ වෙනවා. මොකද ඊසාක්ට එහෙමද? ඊසාක් ගිහලා කුඹුරු කොටන්න ඕන. කපලා කොටලා පදම් කරලා භූමිය බීජේ පැල කරන්න ඕන. ඊට පස්සේ ඒ බීජ වලට පොහොර වතුර දාන්න ඕන. වනේ සත්තුන්ගෙන් විනාශ නොවි බීජ ආරක්ෂා කරගන්න ඕන. කුරුමිණින්ගෙන් ආරක්ෂා කරගන්නට ඕන. සබාදාමෙන් ආරක්ෂා කරගන්නට ඕන. නිදි මරාගෙන මුර කරන්නත් ඕන වෙනවා ඇති. ඇයි වනේ සත්තු ඊට පස්සේ ඒ බීජේ පැලුණාම වනේ සත්තු ඒක කාලා දැම්මොත් අද අපි දන්නවා ගොඩක් ගම්වල අලින්ගේ කරදර නිසා මිනිස්සු රාත්‍රියේ නිදි මරාගෙන ඉන්නවා. උන්ගේ ගොවිතැන් කරන තැන් වලට ගිහින්. ඒ වගේ තින්න සිදු වෙනවා ඇති. මේ ඔක්කොම මොනවද? පරීක්ෂාවන්. ඔව් ඔයලාටත් මට යම් අවශ්‍යතා නැති වෙනව දරුවනි. නැහැ කියලා කියන්නේ මටත් තිබෙන දහස් ගණන් අවශ්‍යතාවයන්. අපි කරන එකම දේ මනුෂ්‍යයන්ට නෙමෙයි කියන්නේ දෙවියන් වහන්සේට දන ගාගෙන කියනවා. අපි යාත්මා කරනවා. කල්ල කිරෙන්නේ තු යාත්මා කළ යුතුයි. දැන් බලන්න අර බීජේ පැලවෙලා පළ දරනකන් ටික කාලයක් යනවා. නමුත් ඉල්ලුවේ අපි එකක් නම් පැල කරේ එක බීජයයි. නමුත් ඒක ගහක් බවට පරිවර්තන වී පැලවෙලා පළ දරනකොට එක බීජයෙන් අපි දහස් ගණන් පළ නෙලා ගන්නවා වගේ මගේ ඇතහිල්ල යුක්ත යාත්මාව දිවින් මාසෙට ඔප්පු වෙනකොට පරීක්ෂාවන් හමු වෙයි. මං ඉල්ලුවේ එකක් වෙන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ ආශිර්වාද නිදාස් කරනකොට 100ක් ගුණෙන්ද 10 ගුණෙන්ද ආශිර්වාද ලබන්ට යනවා. මේකයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. පටු දොරකඩින් ඇතුළු වෙන මිනිස්සුන්ට මෙන්න මේ දේ තිබෙනවා. ඔහුගේ ඇදහිල්ල පරීක්ෂාවෙන් පසු ඔප්පු වෙන්නට ඕන. පරීක්ෂාවේ මගේ ඇදහිල්ල ඔප්පු වෙනකොට මං ඉල්ලුවේ එකක් වෙන්නේ නැති 10 ගණන් දේවල් මට උන්වහන්සේ ලබා දෙනවා. මේකයි පරීක්ෂාවෙන් ඔප්පු කරන ලද්දා ඔය ඇදහිල්ල කියන එකේ තේරුම. හාලෙලුයා. එනම් දේවදරුවා දැරිය අපට අවශ්‍යතාව නැති වෙනවා. අප දැන් එකම දෙයයි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට කියනවා අපි මට මොකොත්ම පේන්නේ නැහැ. පේන මාර්ගයකුත් නැහැ. මුත් ඇදහිල්ලෙන් නොසලී අපි දෙවියන් වහන්සේට බාර කරනවා. නමුත් උත්තරේ ලැබෙන්නේත් නැහැ. ඉල්ලපු දේ ලැබෙන්නේත් නැහැ. ඒත් අපි මිනිස්සු තුළ සාමාන්‍යයෙන් ඒ වෙනි අවස්ථාන්වලදී කලකිරීම ඇති වෙනවා. ඒත් අපි අත්හරින්න නැතුව දෙවියන් වහන්සේ දෙස බලාගෙන අපි දිගටම සුතී කී ඉල්ලපු දෙයකට සුතී කී යාත්මාවෙන් අපි නියැලෙනකොට
ඒත් ඒවා නොලබෙන විදිහේ දේවල් මගේ ඇස් ඉදිරියේ පේනෙන්න බැරි නෑ. මාව කලකිරෙන්නව වචන එක් මිනිස්යන්ගේ මුඛවල යක්ෂයා මට එවන්න බැරි නෑ. මේ සියල්ල හමුවේදී නොසැලී මම යාත්මයන් දිවෙන් වාසේ ස්තුතිවන්ත වෙනකොට ආම්මගේ ඇතහිල්ල දිවෙන් වාසේ ඔප්පු වෙනකොට මං ඉල්ලු දෙය දිවෙන් වාසේ මට දෙනවා. අපි දන්න ආබ්‍රාම් ගැන ඔයගොල්ලෝ අහලා ඇති අනේක වාරයක් දේශනාවක්. එකම පුත්‍රයා අවුරුදු 25ක් පෙරම් පුරලා දිවෙන් වාසේ ලැබිච්ච පුත්‍රයා. දැන් දවසක් දිවෙන් වාසේ ඇවිත් කියනවා මට වෙනදාට ඔප්පු කරන ඒ බැටළුවන්ගේ පූජා මට එපා. අද මේ පුතා මට මරලා පූජා කරපන් කියලා. ආබ්‍රාම් තෝයලා මං වගේ මිනිස්සෙක්. ආබ්‍රාම්ට කොච්චර දුකක් ඇති වෙන්නේ නැද්ද? තුන්වෙනි දවසේලු ආබ්‍රාම් ඒ කඳු මුදුනට ගියේ පුතාව තරගෙන. එනවා මේ දවස් තුනම වේදනාවෙන් හඬා වැළපෙන්නට ඇති. නමුත් ආබ්‍රාම් කොතනකවත් කිව්වේ නැහැ මගේ පුතාව දෙන්නේ නැහැ කියලා. නමුත් ආබ්‍රාම්ට දුක දවස් තුන වැඬුවා. තුන්වෙනි දවසේ උතුල ඇතහිල්ලක් ගොඩ නැගෙනවා. නෑ. දිවෙන් වාසේ ඉල්ලන්නේ මොකද? කවුද මගේ දිවෙන් වාසේ? මාව වේදනාවට පත් කරවන්න දෙවි කෙනෙක් නෙවෙයි. ඇහිල්ලනවා මගේ පුතාව. නම් මං එයාව අනුගමනය කරන කෙනා. එයාගේ මාර්ගය තුල ගමන් කරන කෙනා. එහෙනම් මගේ අරමුණ මොකද්ද මගේ ජීවිතේ? සම්පූර්ණව දිවෙන් වාසම සතුට කරන්නව දේ මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. මාව සතුට කරගන්නව දේ නෙවෙයි මගේ ජීවිත අරමුණ. කැඳවන ලද්දව හැදෙලිවන්තයෙක් හෝ වේවා 16ක් හෝ වේවා. ඔහුගේ එකම අරමුණයි තියෙන්න ඕනේ ජීවිතේ. දිවෙන් වාසව පමණක් සතුට කරමින් ජීවත් වෙන එක. එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් අපිට දිවෙන් වාස අපිව සතුට නොකර ඉන්නේ නැහැ යහපත් පැතිකඩවලින්. ඒ වගේ මාව උන්වහන්සේ කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙන්නට. උන්වහන්සේ කියන්නේ මොකද? ඒ දේ මං කරන එක තමයි උන්වහන්සේගේ වචන අනුව ජීවත් වීම. එන මේ මොහොතේ දෙවියන් වහන්සේ මම දෙවියන් වහන්සේ ඉල්ලගත්තු දේ උන්වහන්සේ ඉල්ලනවා දැන්. මං යාගේ කැමැත්ත ඉටු කරනවා. උන්වහන්සේ මගේ කැමැත්ත ඉටු කරાવી කියන ඇදහිල්ල ඔතල කොට නැගෙනවා. ඒකයි පුතා අරගෙන යනකොට පුතා අහනවා තාත්තේ වෙනදාට ඔයා පූජා උප්පු කරන්න යනකොට බැටළුවෙකුත් එක්ක යන්නේ. අද දරසය තිබෙනවා. මෙන්න ගිනි මෙලෙත් තිබෙනවා. කෝ බැටළුවා? දෙවියන් වහන්සේ සපයයි. දෙවියන් වහන්සේ සපයයි. Abraham confessing the word with faith. God will supply. කඳු පාමුලට යනවා. දැන් ආබ්‍රහම් ඊසාක් වැඩකාරයා. අන්න බලන්න ආබ්‍රහම් දැන් කඳු දෙසට ඔහුගේ අවධානය යොමු කරනවා. ආබ්‍රහම් කඳු දෙස බලනවා. ආබ්‍රහම්ගේ ඇතහිල්ල දෙගුණ තිගුණ වෙනවා දැන්. ඒ ඇතහිල්ලත් එක්ක ඔහුගේ වැඩකාරය දෙස බලමින් මෙන්න මේ වචනයක් පිට කරනවා. මයි ඔබ මෙතෙන්ට වෙලා බලාගෙන ඉඳපන්. මද උඹ ඒ කඳු මුදුනට ඒ පූජාසනයකට එන්නට තරම් සුදුස්සෙක් නොවේ. මහත්මගේ පුතා ගොස් පූජාව ඔප්පු කොට කඳු පාමුලට එනතෙක් ඔබ මෙතෙන්ට වෙලා හිඳපන් කියලා කියනවා. බයිබලෙ කියවන්න. දැන් ආබ්‍රහම් යන්නේ පුතාව මරලා පූජා කොට ඔප්පු කරන්න. පුතාව මරලා පූජා කරා නම් කොහොමද පුතාත් එක්ක කඳු පාමුලට එන්නේ? ආබ්‍රහම් විතරක් එන්න ඕනේ ඉන්නේ. ඒකයි ඇතහිල්ලෙන් වචන පිට කරනවා. ආබ්‍රහම් යනවා පූජා ඔප්පු කරන වෙච්ච දේ ඔයගොල්ලෝ දන්නවා. නමුත් දෙවියන් වහන්සේ ඒ ක්‍රියාව වළක්වලා ආබ්‍රහම්ට අවශ්‍ය පැටළුව දෙනවා. ඔහුගේ පුතාව තෝටම ආපහු ලබා දෙනවා. මෙතන දේවදරුනි මට කියා දෙන්නට ඕන එකම එක දෙයයි ඔයගොල්ලන්ට. මෙතන ආබ්‍රහම්ගේ ඇතහිල්ල පරීක්ෂාවට ලක් වෙනවා. ඒකයි මම මේ කියන්නේ ගින්නේ දමා පුලුස්සන ලද්ද රත්තරන් වගේ ඔය ඇතහිල්ල කියලා. ආබ්‍රහම් පරීක්ෂාවට ලක් වෙනකොට ආබ්‍රහම් මිනිස්සෙක් වේදනා දුක ඔක්කොම උතුල තිබුණා. ඒ මේ සීලම වේදනාවන් දුකත් එක්ක නගින්න බැරිව මේ කන්ද නගින ආබ්‍රහම්. නගින්න බැරිව නගින්නේ ඇයි? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කර දෙන්නට. ආබ්‍රහම්ට දකින්න බැරිව පැත්තක් තිබුණා. කන්දේ අනිකුත් පැත්තේ ආබ්‍රහම්ගේ ආශිර්වාදය කඳු මුදුන කරා ළඟා වෙමින් තිබුණා. ඒ කන්ද මුදුනට ගමන් කරමින් තිබුණා වූ ඒ දෙවියන් වහන්සේ විසින් එවන ලද්දා වූ ආබ්‍රහම්ගේ ආශිර්වාදය ආබ්‍රහම්ගේ ඇස් වලින් දකින්න බැරිව තිබුණා. වගේ දේවදරුවනි අපි මේ පරීක්ෂාවන් අතරේදී අපි අවශ්‍යතාවය උදෙසා යාත්‍යා කරනකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපි ඉල්ලපු දේ දෙවියන් වහන්සේ එවන එක අපි අත්වලට ලැබෙනකන් අපේ මාංශය ඇස් වලින් අපිට පේන්නේ නැහැ. හලෙලූයා. දැන් ඔයගලන්ට තේරෙන්නට ඇති. තුන්වෙනි කාරණා මම පෙන්නලා දෙන්නම්. තුන්වෙනි කාරණාව යෝබ් 23:10. එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක උන්වහන්සේ මා පරීක්ෂා කළ කල්හි මම රන්වෙන් නික්මයි නෙමෙයි. මෙන්න තුන්වෙනි රණ. මේ තමයි තුන්වෙනි රණ. පළවෙනි එක ගින්නේ දමා පුලුසන ද රත්තරන් ඩීප් ඩොක්ට්‍රින් පරීක්ෂා කරන ලැබු ජීවිතය ගැඹුරු දේශනා
ඒවා ඉගෙන ගන්න තරමට පරීක්ෂාවන් වලට අසු වේවි. ඒ පරීක්ෂා නම් විදි ජයගෙන ඉදිරියට යන එක. එනම් ඒකට ගැඹුරු ඉගෙනවීම අවශ්‍යයි. දෙවෙනි එක පරීක්ෂා කරනු ලැබූ පසු ඔප්පු කරනු ලබන්නා වූ ඇදහිල්ල. මේ තුන්වෙනි එක පරීක්ෂා කරනු ලැබූ ජීවිතය. තේවදරුවනි, මෙහෙම තියෙනකොට අද කියා දෙනු ලබන්නේ මොනවද අපිට? අද අපට කියා දෙනු ලබන ක්‍රිස්තියානි ජීවිතය තමයි ඔබට ආශිර්වාදෙම තමයි ජේසුව පිළිගත්තොත්. ඔබට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔබ මල් මහවතක් උඩ ඇවිදින්නේ. ඔබට ආයෙත් කිසිම දාක කඳුලක් ඉතුරු වෙන්නේ නැහැ. කඳුලක් ඔබලාට ඉතුරු වෙන්නේ නැහැ. මේ වෙනි දේවල් නොවේද අපිට කියා දෙන්න. ඊ타ත්ම ලාභෙට තිබෙන මේ වෙනි දේශනා කර රන් වෙනුවට පිත්තල මනුස්සෝ එම නැත්නම් ඇදලිවන්තයෝ නැමැති ඒ දේව මාලිගාව තුළ මේ පිත්තල රන් පලිස් ගෙනල්ලා තබනවා. උඩින් බැලූ කල සියල්ල එක වගේ රත්තරන් වගේ තමයි දිලිසෙන්නේ. මොකද ළඟට ගිහින් බැලුවොත් තමයි මේවා පිත්තල කියලා තේරෙන්නේ. උඩින් බලනකොට අම්මා මේ සභාවේ බිහි වෙන්නේ පට්ට රත්තරන්. ළඟට ගිහින් පොඩ්ඩක් කතා කරන්න ඕන පිත්තල කියන දේ වැටහෙන්නට. ජීවදරුවනේ, ඔයාලගේ ආත්මික ජීවිතවල විනාශ කරගන්න එපා. විනාශකයන්ගේ රැවටිල්ලට අසු වෙන්නත් එපා. අද කාලේ ක්‍රිස්තියානි මිනිස්සු ආස නැත්තේත් මෙන්න මේ පරීක්ෂාවන් වලට. ඉතින් ඔවුන්ට දොස් කියලාත් වැඩක් වෙන්නේ නැහැ. ඔවුන් ඒ විනි තැන් වලට ගෙන ගොස් ඉවරයි. ඔවුන් ආස කරන්නේ කිසිම කරදරකින් තොරව මහ පොළොවේ ඉන්න තාක්කල් ජීවත් වෙන්න ඕන. මරණයෙන් පස්සේ මාව දිවෙන් මාස ස්වර්ගයට ගෙනියන්න ඕන. එහෙම දෙයක් නැහැ දරුවනි. එහෙම දෙයක් නැහැ. මේ ලාභ ඉගෙනවීම අනුව ඔයලා තුල සිටිවිලක් ඇති වෙනවා. ආයෙත් මේ වෙනි පව් මං කරන්නේ නැහැ කියලා. උදාහරණයකට සතුරන්ට ප්‍රේම කරපන් කියලා උන්වහන්සේගේ වචනේ කියනවා අපිට. ඉතින් මම එතකන් මම මේ සතුරන්ට ප්‍රේම නොකරපු කෙනෙක් නේ වචනය ඉගෙන ගත්ත නිසා මං තීරණයකට එනවා යාත්මයකට ස්වාමිනී මම ඊට කලින් ඒව කරලා නැහැ. සතුරන්ගේ පලි ගන්න හදාපු කෙනෙක් ආයෙත් නම් ඒව කරන්නේ නැහැ. සනාදීන් පස්සේ මම සතුරන්ට ප්‍රේම කරනවා කියලා අපි යාත්මයක් කරනවා ඇති. ඉතින් දේව දරුවනි, එතන හිඳන් මට සතුරෙක් බිහි වුණේ නැත්තම් මං කොහොමද දන්නේ මම සතුරන්ට ප්‍රේම කරන්නේ කියලා? මට සතුරෙක් බිහි වෙන්න ඕනේ. සතුරාගෙන් මට නපුරුකම් ඇති වෙන්න ඕන. අන්න ඒ හමුවේ මම ඔප්පු කරන්න ඕන දෙවියන් වහන්සේට, ස්වාමීනි මම ඔබ වහන්සේගේ වචන ආරක්ෂා කරමින් ජීවත් වෙන මිනිස්සෙක්. මං නොකරපු දේවල් කරයි කියලා මට විරුද්ධ කොච්චර දේවල් කරනවද ස්වාමීනි? මට ආරංචි වෙන මගේ පොස්ට් මට විරුද්ධ මමයි මේක කරේ කියලා කේලම් කියන ඔබ වහන්සේ දන්න මගේ හර්ධ සාක්ෂි දන්න මගේ වෙන දෙයක් කරේ නැහැ කියලා. ඒ නිසා මගේ රස්සාව නැති වෙන තත්ත්වයක් ඇති වෙන්න යන්නේ ස්වාමීනි කියලා. අපි කියමු කියාපු කේලම නිසා බොස මගෙන් අහන්නේ මගේ මාව රස්සාවෙන් අයින් කරා. එහෙනම් මට පුළුවන් දෙවෙනි අවස්ථාවකදී පුද්ගලයාට කේලම කියලා මගේ රස්සාව නැති කරපේ කෙනාට ප්‍රේම කරන්න. ඒකයි උන්වහන්සේ කියන්නේ. නුඹේ සතුරාට නුඹට මෙන් ප්‍රේම කරන් කියන එකේ තේරුම ඒකයි. අද ක්‍රිස්තියානි මිනිස්සුන්ට මේවා තිබෙනවද? මූණ දාස්යෝත් අද මූණ පුප්පගෙන වහිරෙන් ප්‍රයිස් ලෝඩ් මොන ප්‍රයිස් ලෝඩ්ද? ගස්සගෙන යනවා. කෝ සතුරන්ට ප්‍රේම කිරීම. එහෙනම් සුපුරුදු පරිදි ඕත් එක මට hina වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. කතා බහ කරන්න පුළුවන් කමක් තියෙනවා. මට ආරංචියක් ආවොතින් ඕ අමාරුක වැටිලායි කියලා. ඕ මුදල් මේ අවශ්‍යතාවයක් ඉන්නවා කියලා මට ආරංචියක් ආවොතින් මං ගාව තිබුණොත් උට උදව් කරන්න පුළුවන් තැනක මං හිටියා නම් මට පුළුවන්කම තිබෙන්න ඕන ඔටකින් උදව්වක් කරන්න. අන්න එතකොට ඔහුගේ ඉස පිට ගිනි අඟුරුවක් කලා වගේ කියලා බයිබලෙ ලියවිලා තිබෙනවා. ඔහු කන්න නැතුව දුක් විඳින කියලා ආරංචියක් ආවනම් ඔටකින් කැම වේලක් දෙනකොට ඔහුගේ ඉස පිට ගිනි අඟුරුවක් කරන වගේ වැඩක්ලු. ඉතින් මේ වෙනි දේවල් වෙන්න ඕන නම් හොඳට ගමන් කරමින් සිටිනවා මගේ ජීවිතේ මට සතුටෙක් බිහි වෙන්න ඕන. මෙන්න මේ වෙනි අත්දැකීම් සහිත වූ ජීවිතයකට තමයි කියන්නේ පරීක්ෂා කරනු ලැබූ ක්‍රිස්තියානි ජීවිතය කියලා. එවෙනි පරීක්ෂාව නමුවේදී වැටි යන එකට නොවේ. වට මොහොනදී ජයගෙන ඉදිරියට යන එක. හල්ලෙලූයා. සමහරක් විට එක පාට මම වැටෙනවා වගේ ඇති. ශනිකව මම හදාගෙන මම හැමදාම උන්වහන්සේගේ වචනේ ඉදිරියට පහ වෙමින් විවුලමින් ජීවත් වෙනවා කෙනෙක් නම් මම ටක් ගාලා අර වචනේ මතක අයියෝ මෙහෙම තියනවා නේද බයිබලේ.
මම ඌට මූණ පිප්පුවා ඊයේ දවසේ. ඔගෙන ඌ දැකපුලේ දත් මිටි කාගෙන ගියා. මම ආයෙත් යනවා ඌ ගාවට මම ඌත් එක්ක කතා බහ කරනවා. මට මෙහෙම ඔයා දැක්කම කේන්තියක් ගියා මොනවා හරි කියලා මම සමාවරන් ඌත් එක්ක සුපුරුදු පරිදි මම කතා බහ කරනවා. මෙන්න මේම ජීවිතේ පරීක්ෂා නමුවේදී හදාගන්න පුළුවන් තැනක මං ඉන්න ඕන. පරීක්ෂාන් ජයගෙන ඉදිරිය බලා ගමන් කරන්නව තැනක මං ඉන්න ඕන. මම මේකෙන් අදහස් කරන්නේ ඔයගොල්ලෝ පරීක්ෂණ වැටි ගිය ගමන්ම ඔයලා අත්තරනු ලබනවා කියලා නෑ. ඔයලා අර ප්‍රොසෙස් එකේ ඉන්න ඕන. මේ ක්‍රිස්තියානි ජීවිතේ තේරුම් ගත්තව තැනක ඔයගොල්ලෝ ඉන්න ඕන. මේ වැටීම අවබෝධයත් එක්ක ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් සමහර විට පරීක්ෂාවෙන් ඔයගොල්ලෝ වැටි යනවා ඇති. නමුත් ඉන්න නිසා අර ප්‍රොසෙස් එක තුල වචනේ ඉදිරියේ බය වෙන්නව වෙවුලන්නව ජීවිතයක් තිබෙන නිසා උන්වහන්සේ ආත්මයන් වහන්සේ ඇතුළෙන් නම් ඔයාලට එළහම එක දෙනවා. ඔබ මොනවද ඔය කරේ? ඔබ මාගේ දරුවෙක්. වචනේ තුල තිබෙන්නේ මොකක්ද? අන්න ඊට පස්සේ ඔයාලට මතක් වෙනවා. හිතෙනවා ගිය ලෝකෙන් සමාව ගන්න, කරපු වැරදි හරි ගස්ස ගන්න. අන්න ආයිත් මම පරීක්ෂාන් ජය ගන්නවා. වැටුණු බව ඇත්ත. ආයිත් මම හදාගත් ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල මෙන්න මේම ජයගෙන යන්නව ජීවිතයක් තිබෙන්න ඕන දේවදරුවනේ. මම අර පරීක්ෂාවෙන් පරීක්ෂා කරනු ලැබ ජයගත්තව ඇදහිල්ල කියලා අර දෙවෙනි කාරණා කියා දෙනකොට දැන් එක වචනයක් ආත්මයන් වහන්සේ මට මතක් කරනවා ඉතින්ට ඒක තිමෝති 19 වෙනි වචනේ නම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිට ඒ වාක්‍ය වලින් යහපත් යුද්ධය කරන ලෙසය සමාරු ඒ හෘද සාක්ෂිය අත්හැර දමා ඇතහිල්ල නැමැති නැව බිඳගත්තෝය. හිමේනියස්ද ඇලෙක්සාන්දර්ද ඒ බඳු තැනැත්තෝය. අපාස නොකරන්ට දැනමුතු වෙන පිණිස ඔවුන් සාතාන්ට බාර දුන්නෙමි කියලා පවුල්තුමා තිමෝතියස්ට ලියාපු ලිපියේ කියනවා. බොහෝ කට්ටිය ඔවුන්ගේ ඇදහිල්ල නැමැති නැව බිඳගත්තායි කියලා තිබෙනවා. දැන් අපි ඇස් ඉදිරිපිට එවැනි දාසියෝ එවැනි ඇදහිලිවන්තයන් අපි දකිනවා පැහැදිලිව. ඔවුන් ඇදහිල්ල නැමැති නැව බිඳගෙන වෙන මොනාදෝ වාහනයක උන් ගමන් කරමින් සිටිනවා. මොකද උන් පාවිච්චි කරන වචනේ ඇදහිල්ල. නමුත් උන්ගේ ඇදහිල්ල නැමැති නැව පැහැදිලිව බිඳගෙන ඒ නැව ගිරිල්ගේ මුදුපත් වෙලා ඉවරයි. වෙන වාහනයක ගමන් කරන උන් හිතන් ඉන්නේ උන් අර ඇදහිල්ල නැමැති නැවේ තමයි ගමන් කරන්නේ කියලා. පවුල්තුමා පැහැදිලිවට උගන්වනවා. ඇදහිල්ලස යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිට වාක්‍ය වලින් යහපත් යුද්ධය කරන ලෙස දේව වචනේ තුලින් යහපත් යුද්ධය තුල නියැලෙන්නට ඕන පුතේ කියලා උට අවවාද කරනවා. රයිට්. දැන් මම හතරවෙනි කාරණාව පෙන්වා දෙන්නම්. 2 තිමෝති 2:20. ඉතින් ලොකු ගෙහක රන් රිදි වාජන පමණක් නොව ලී මැටි වාජනත් ඇත්තේය. සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය. එබැවින් යමෙක් මේවා අත්තර තමාම පවිත්‍ර කරගනී නම් ඕ පිරිසිදු කරනු ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ ගෞරවය පිණිස වූ වාජනය වන්නේය කියලා පැහැදිලිව තිබෙනවා. නිවසක් ගත්තාම මේ නිවසේ තියෙනවලු ලොකු නිවසක් කියලා ගත්තාම රන් වාජනක් තිබෙනවලු, රිදී වාජනක් තිබෙනවලු. ඊට පස්සේ ලී වාජනක් තිබෙනවලු, මැටි වාජනක් තිබෙනවලු. ඉතින් මේ වයින් සමහරක් වාජනේ ගෞරවය පිණිසලු, සමහරක් ඒවා අගෞරවය පිණිසලු. අපි දන්නවා මොන වාජන වලින්ද කෙනෙකුට ගෞරවයක් ලැබෙන්න යන්නේ කියලා. රන්සා රිදී වාජන වලින් තමයි ගෞරවයක් ලැබෙන්නේ ස්වාමියාට. දේවදරුවනි මට හුඟක් දෙනවා දේවදරුවනි. ඔයලා රත්තරන් මෙන් වාජනයක් වගේද ඉන්නේ. රත්තරන් මෙන් වාජනයක් උද සිටින්නේ. එහෙම නැත්නම් රිදී වාජනයක් වගේ no problem. ඔයලා තුල දෙවියන් වහන්සේට ගෞරවය මිසක් අගෞරවයක් පැමිණෙන්නේ නැහැ. නමුත් මේ ලී මැටි වාජන නිසා මම අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ. මේ දේශනා පළමු කොටසේ ලී මැටි වාජන ගැන මම පැහැදිලි ලෙස කතා කරා. ඒ ලී මැටි වාජන නිසා කොච්චරනම් මේ ලෝකයේ ඉදිරියේදී දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් වෙනවද කියලා ඔයගොල්ලෝ හොඳ ආකාර දන්නවා. එකෙක් නැගිටින කොහරි මුල්ලක ඕ ජේසුගේ නාමය පාවිච්චි කරමින් ඕන්තරන් ඇදහිලි වෙන කවුරුත් නැහැ කියලා ඕ යාත්මා කරේ රත්තරන් දත් බිහිනවා කියලා කියනවා. ඊට පස්සේ රත්තරන් කුඩු හැලෙනවලු. ඊට පස්සේ පර්ස් එකේ දහස් ගණන් සල්ලිලු. ඊට පස්සේ ඕගේ බැංක් account එකේ ලක්ෂ ගණන් සල්ලි වැටෙනවලු. මේ කොහෙන් එන දේවල්ද?
උන් අනාවික කියනවා සහෝදරයා ඔය චර්ච් එකට අතුරුට වගේ පෝස්ට් එක වගේ වොලට් එකේ තිබුණේ 1522යි හරියටම කියනවා. දැන් චෙක් කරලා බලන්න 3500ක් තිබෙනවා. ඔයගේ account එකේ තිබුණේ රුපියල් 200යි. දැන් ලක්ෂයක් වෙලා ගෙන් චෙක් කරලා බලන්න. තියෙන්නේ එකෙක්වත් කියන්නේ උන්ගේ ඊට පස්සේ කියන සාක්කුවේ ඩයමන්ඩ් තියෙනවා කියලා. ඉතින් ඒව විකුණලා මුදල් කරපන්කෝ. මේ දවස්වල සුනාමි නිසා කන්න නැති ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. අර බලන්න ටීවී වල පෙන්නන දේ අර රජෙන් දෙන 5000 ගන්න මිනිස්සු හිඟන්න වගේ විඳින දුක. වරෙල්ලකෝ දෙයනේ මැජික් එක කරපල්ලා උංගාවට ගොස්. උන්ගේ නිවස්වල මැණික් වරුසා වස්සපල්ලා. උන්ගේ බැංකු account වල සල්ලි දමාපල්ලා. උන්ගේ පර්ස් එක වලට් එක පුරවපල්ලා සල්ලි වලින්. කවවද මම මේම රබට්ටන්නේ. ගිහින් බලන්න මේ YouTube වල ක්‍රිස් ඒන්ජල් කියලා මැජිෂියන් බ්ලැක් මැජිෂියන් කෙනෙක්. ඌම කියනවා යක්ෂයාට මොන පූජාන ඔප්පු කළද ඔය ඉගෙන ගත්තේ කියලා. ඌව අනුගමනය කරන මිනිස්සුම ඔවුන්ගෙන් මේ විනි දේවල් ඔවුන් ඉගෙනගත්තු තැන් වලට ගොස් මොනොතිව ඉගෙන යක්ෂයාගේ ඵලයෙන් මේවා කරන්නේ. රැවටිලිකාර මේ දැන් වීඩියෝස් එනවා. මුන් පුහුණු කරලා මිනිස්සුන් එතෙන්ට ගෙනල්ලා තියනවලු උන්ගේ රැස්වීම් වල. ඔවුන්ට තමයි ඇඟිලි දික් කළා කියන ඔබේ සාක්කුව මැණික් කරවා මේවා කියලා ඩුප්ලිකේට්. අනේ එන්න අපේ පැත්තට නිවස් නැති මිනිස්සු ඉන්නවා. ඔවුන්ගේ ශරීරවල රත්තරන් කුඩු හලන්න. හිටි කූරන් ගිහලා අපි සල්ලි කරලා නිවස් ටික හදලා දෙන්න අහිංසක මිනිස්සුන්ට. අගෞරවය hina වෙනවා ලෝකය. බලන්න මේ දවස්වල Facebook වල මේ වගේ මිනිස්සු මේ නිදාසියම නම් වශයෙන් සඳහන් කළා අපේ බෞද්ධ සහෝදරයෝ. ඔබතුමාලාව අපි බලාපොරොත්තු වෙන IDH එක ඉස්සරහ ග්‍රවුන්ඩ් එකට එන්න කිය ක්‍රුසේඩ් එකක් තියන්නේ කියලා. කොරෝනා වසංගතේ පහ කරලා දෙන්න මේ දේශයෙන් කියලා උන් ඉල්ලනවා. චැලෙන්ජ් කරනවා. මොනතරම් අගෞරවයද මේ ලී මැටි වාජන නිසා දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඉතින් මේ ගැන වැඩි මම කතා කරන්න ඕනේ නැහැ. බොහෝ පිරිසින ලෝ පුරාම ඔවුන් ඔක්කොම මේ මැජිෂියන්ලා සියලු දෙනාම ලී මැටි වාජන. ඒකයි මම අදහස් කරන්නේ කොහෙන්වත් මගේ ජේසු උන්වහන්සේ තෝරාගත්තු අවංක දාසිය තුල ආස්කම් කරන්න කියලා මහා බලගත් වාස්කම් අදට උන්වහන්සේ තෝරාගත්තා. උන්වහන්සේගේ වචනේ ඉදිරියේදී වෙවුලන්නා වූ සාක්ෂිකාර ජීවිතවල ගත කරන්නා වූ දාසිය තුල අදටත් සිදු වෙමින් පවතිනවා. වැඩක් නැති අපි යෝගේ මිනිස්සුන්ව පාවිච්චි කළත් උන්වහන්සේ කියා නිම කරන්න බැරි ආස්කම් සිදු කළ තියෙනවා. අපි කියන්නෙත් නැහැ. මං කරන එකම දේ රාත්‍රී කාලේදී මගේ ෆුල් ෆිට් එක ඉස්සරහට ගොස් හඬා වැළපෙනවා. ස්වාමිනී මං වගේ වැඩක් නැති දූවිල තරම්වත් වටින්නේ නැති මිනිස්සෙක් පාවිච්චි කළාද මේ වෙන දෙයක් ඔබ අංශ කරන්නේ නේද? කොහෙන්වත් මිනිස්සු මාගේ නාමයෙන් සඳහන් නොකරන විදිහට වග බලා ගන්න. ඔවුන් සාක්ෂි වශයෙන් කියන්නේ එනකොටත් ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයට පමණක් ගෞරව දෙන්න ඕනේ කියලා විතරයි අපි කියන්නේ. ඒත් සමහරක් මිනිස්සු පාස්ටර් ජෝර්ජ් ආත්මය කරා කියනකොට මං කියනවා කට වහ ගන්න. මා පිටට විනිශ්චය පමුණවන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලට මේ ආස්කම කරේ ජේසු විතරයි. Even though you can do that. පවිත්‍ර නම් ඔයගොල්ලෝ යාත්මය කරලා තිබ්බනම් ඇතෙILLයින්. ඒ ආස්කම උන්වහන්සේ වලට කරනවා. ජේසු කරපු ආස්කමට ජේසුට පමණ ගෞරවය දෙන්න කිසි දාසියෙකුගේ කිසි පුද්ගලික නාමයක් මෙතෙන්ට අවිත් සඳහන් කරන්න එපා කියලා. ඔගේ මොකල් මං වසනයි වල තිබා. සියලුම ගෞරවය ඒ ශුද්ධ වූ දෙවියන් වහන්සේට පමණයි. හලෙලුයා. දේවදරුවනි මේ සීසක් කියන මං කිව්වා පටන් ගැනීමේදී මේ දේශනාවේ ඊජිප්තුවේ රජා වූ සීසක් ඇවිත් රන්පලි සියල්ල මංකොල කාගෙන ගියා කියලා. සීසක් නැමැති ඒ වචනය හේබ්‍රු භාෂාවේ තේරුම ඉංග්‍රීසි ඩික්ෂනරි බලනකොට ඉලස්ට්‍රයිස් කියලා තිබෙනවා. එතකොට ඒ ඉංග්‍රීසි වචනය අනුව මේකට දී තිබෙන තේරුම තමයි ඊතා ප්‍රසිද්ධිය, ඊතා උසස්. අන්න එහෙම තිබෙනවා. එහෙනම් දේවදරුවනි මේ රන් සියල්ල තමා විසින්ම නැති කරගත්තා නම් කෙනෙක් උදාසේකෝ නිර්දාසේක වේවා. මේ වාදයකට බලපානවා. තමා විසින්ම ප්‍රසිද්ධියක් හොයන එක. තමා කියන ඒ මමත්වය, මම කියන මමත්වය. ඒ වගේම උඩඟු ඇසිරීම. I am so and so වගේ ජීවත් වීම. මෙන්න මෙහෙවත් බලපානවා මේ රන් ටික නැති කරගන්නට. ආමෙන්. දේවදරුවනි තමාවම තමා විසින් උසස් කරගන්නවා. බලන සමහර කට්ටිය දාගෙන තියෙන පට්ටම් පදක්කම්
ડોક્ટર කියනවා රෙවරන් කියනවා ඊට පස්සේ මදිවට රයිට් ලෙෆ්ට් රෙවරන් කියලා තිබෙනවා. සමහර කට්ටිය මට මුණ ගැහිලා තිබෙනවා. උන්ටත් මේ වෙනි ගොඩාක් පට්ටම් පදකම් තිබෙනවා. ඉගෙනගෙන නමුත් උන් ඒම කිසිම දෙයක් නැති මිනිස්සු වගේ තමයි උන් ඉන්නේ. කොතනක උන්ගේ නාමය සඳහන් කරන තැනක නිකන් උන්ගේ ඉනිසියල් එක විතර උන්ගේ නාමය සඳහන් කරන්නේ. යටා දේවදාසියෝ උන්ට මාගේ සෙලුට් එක. මු සමහර කට්ටිය මුදල් දීලා ගත්තු ડોක්ටර් අර පට්ටම් පදක්කම් මුදල් වීදම් කරලා ගත්තුවා. උන් හිතාගෙන ඉන්නවත් දන්නේ මේ පට්ටම් පදක්කම් උන් ස්වර්ග රාජ්‍යෙට ගෙනියාවි කියලා. එහෙනම් ඇයි මේ විදිහේ දේවල් කරන්නේ? මේ සමාජ ඉදිරියේදී තමා උසස් කරගන්නට. I am so and so කියලා. අනේ දේවදරුවනි, ඇත්තටම මාන්සි වෙලා ඉගෙනගෙන මෙවැනි පට්ටම් පදකම් ගත්තු අයටම දොස් කියන නෙවෙයි. මම ඒ විනි දේවල් ගත්තු කෙනෙක් කියලා කියමුකෝ. කවදාවත් මාගේ නාමය ඉදිරියට වදාන්නේ නැහැ. බඩ ડોක්ටරේට් එකක් තියෙනවා නම් කවදාවත් මගේ නාමය ඉදිරියට මං සඳහන් කරන්නේ නැහැ. මොන ඩිග්‍රී තිබ්බොත් ඒවා මගේ නාමය ඉදිරියට මං දාන්නේ ඒවා මාසන්තක දෙයක් පමණක් වත් තිබෙන්න යනවා. එවැනි දාසියෝ මං ඇසුරු කරලා තියෙනවා. පොඩ මුණ ගැහිලා තියෙන පුදුම යටාත්කමක් වුන් තුල. ඇයි ඔවුන්ගේ දර්ශනයේ ස්වර්ගය උන් දන්නවා මේවා උන්ව ස්වර්ග රාජ්‍යට ගෙනියන්නේ නැහැ කියලා. ළඟදී මම මේ විනේ ડોක්ටර් කියන කෑල්ලක් තමාගේ නම් ඉදිරියට තියාගෙන හිටියව. හරි උඩඟුව ඇසිරෙන දාසයෙක් මට මුණ ගැසුණා. මම ඉතින් ඕක ගාවට ගිහලා ඉතින් ඔයගලන්ට තේරෙනවා ඉතින් මම මොන වගේ මිනිස්සෙද කියලා. ડોක්ටර් කොහොමද කියලා ඇසුවා. කොහොමද කියලා ඇහුවා. මම අසනීපයි පාස්ටර් මේ දවස්වල මේකයි පාස්ටර් කොහොමද? මොකද යන්නේ බෑ තමයි ડોක්ටර් ගාවට. ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් මේකයි මං ආවේ. මං දිහා 아무තු විදිහට බලන්න ගත්තා. මගේ ආත්මය ලෙඩ වෙලා පාස්ටර්. ඔයා ડોක්ටර් කෙනෙක් නේ. මගේ ආත්මය සුව කරන්නයි කියලා කිව්වා. උඩ තේරුණා උඩ මම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මේ විහිළු වැඩ නේද මේ මිනිස්සු මේ කරන්නේ. බයිබලයේ පවසන දේවදරුවනේ මිනිස්යාට පැමිණෙන පරීක්ෂාවන් වලින් ලොකුම පරීක්ෂාවලු තමාව තව කෙනෙක් ලවා එහෙම නැත්නම් තව කෙනෙක් විසින් උසස් කරගනු ලැබීම. මේක ලොකුම පරීක්ෂාවලු. ඉතින් මෙම රන් ටික නැති කර ගැනීමට හේතුවක් තමයි තමාවත් උසස් කර ගැනීම. තමාගේ ගුණ වර්ණනා කර ගැනීම. ඒ ගුණ වර්ණනා කර ගැනීම සමහර කායගේ තියෙන දිවෙන් මාතර සමාන කර ගන්නව තරමට තමා උසස් කරගන්න ගොඩක් රහස්කම් වගේ දේවල් කරන මිනිස්සු තමාව දිවෙන් මාසකාවටම උසස් කරගන්නවා. එක්තරා දාසයෙක් කියනවා ඔහුගේ චර්ච් ඕපන් එකට ඇවිල්ලා තේ සභාවේ පාලක ටයි කොට් හඳගෙන ලස්සනට ඉන්නවා වේදිකාවේ. ඔහු කියනවා මෙයාව දකින්නකොට දෙවි පියාම මෙතන වැඩ ඉන්නවා වගේ මට පේනවා කියලා කියනවා. දෙවි පියාම මෙතන ඉඳදී ඉතින් තව කට්ටියක් මෙතන තව දෙයක් මෙතන අවශ්‍ය නැහැ කියලා අර ඇරියුම්ලා දව දාසයා චර්ච් එක ඕපන් කරන අප දාසයා ඒ සභාපාලකයාව ගුණ වර්ණනා කරනවා. සිදුවෙච්ච දේ ඔයගොල්ලෝ දන්නවද? ඊළඟ දවසේම ඒ චර්ච් එක රජයේ විසින් තානමට ලක් කරනවා. එතන චර්ච් එක කරන්න දෙන්න බෑ කියලා කියනවා. රජේ නිලධාරියෙක් ඇවිල්ලා. මීට කලින් ඒ පළාතේ කාටවත් හිම වෙලා නැහැ. බොහෝ සභාන් තිබ්බා. ඒ ආරංචි කිව්පේ කෙනා කිව්ව දේ නම් වෙන මොනාකත් නෙමෙයි පාස්ටර්. දිවෙන් මාස තමයි ඒ රජේ නිලධාරිය උතන්ට යවුවේ. ඇයි කිව්වොත් ඔව් අර සභා පාස්ටර්ව පෙන්නලා ඔව දෙවි පියාට ආදර්ශ කරලා ගුණ වර්ණනා කරා. ඒකයි දිවෙන් මාස ඔය දෙයකට ඉඩ දුන්නේ කියලා. ලැජ්ජ නැති වැඩ මෙවුවා. තමාම උසස් කරගන්නවා. ඇයි මේවා කරන්නේ? මිනිස්සුන්ගේ අවධානය තමා කෙරේ යොමු කරගන්නට. I am so and so. පිරිසක් මා පසුපස ඉන්න ඕන. තමා සුපීරිය කෙනෙක් වගේ පෙන්වන්න පිණිසයි මේ වෙන දේවල් මේ මිනිස්සු කරගන්නේ. යේසුස් වහන්සේ කෙනෙකුට කියා සිටියා උන්වහන්සේව කුරුසියේ ඔසවනු ලබන විට සියල්ලම තමා වෙතට ඇදගනු ලබනවා කියලා කිව්වා. උන්වහන්සේව කුරුසියේ නැගසනු ලබනකොට සියලු දෙනාගේ මැස් උන්වහන්සේ වෙතට එමු නැත්නම් සියලු දෙනාම උන්වහන්සේ වෙතට ඇදගන්නවා කියලා කිව්වා. ඇදගනු ලබයි කියලා කිව්වා. එමු නැත්නම් දුකට කරුණ නම් අද අපි කාවද ඔසවා තබන්නේ දේවදරුවනේ? කාවද අපි ඔසවා තබන්නේ? තම තමන් ඔසවා තබනවා. හැම දාසියෙකුම දේශනා කරනකොට තම තමාව ඔසවා තබා ගන්නවා. බොහෝ අය මෙම තමකම
තමා තුළ තිබුණු රන් ටික නැති කරගන්නට හේතු සාධක වෙලා තිබෙනවා. සතුරන්ට සොරාගෙන යාමට ඉඩ සලස්වා තිබෙනවා. එම නිසාද මෙම රන් වෙනුවට පිත්තල භාජන සාදා තිබෙනවා. අවංක දාසයෙක් නම් ඔහුගේ දේශනාව අවසානයේදී එකට ඇහුම්කන් දුන්නා මිනිස්සුන්ගේ ඇස් කල්වාරි කුරුසිය දෙසට එසවෙන්නට ඕන. කල්වාරියේ කුරුසිය දෙසට එසවෙන්නට ඕන. නමුත් අද දුකට කරුණ නම් දේශනාව අවසානයේදී හැදලිවන්තයෙක් ඇසේ දාස්යා කෙරෙහි ඔසවනු ලබනවා. එනම් කාවද ඔසවා තබා තිබෙන්නේ? තමාව. තේවදරුවනේ, ඔයාලා යන එන තැන්වල මේ වෙන දේවල් සිදු වෙනවාද කියලා සෝදිසි කර බලන්න. මන්ද ඔයාලගේ ආත්මික ජීවිත ඔයාලට වටිනවා. ඔයාලා ගතේ තියෙන බයිබලෙත් එක්ක සෝදිසි කර බලන්න මම උගන්වන දේවල් එතන තියෙනවද නැද්ද කියලා. මම වැරදි දෙයක් ඉගෙනුවා නම් මට ගල් ගන්න. ඔයාලා කතා කරන තැනකට මං ඉන්න කැමතියි. රත්තරන් වෙනුවට එපිසෝඩ් 3 ඔබ සැම හමු වෙන තෙක්. එහෙනම් 3 මම පෙන්වා දෙන්න යන්නේ පිත්තල කියන එක ආත්මික තේරුම මොකක්ද කියලා. රත්තරන් කියන්නේ මොකක්ද කියලා මම කියා දීලා අවසන්. කාරණා 4ක් කියලා ඔක්කොම රත්තරන්. කාරණා 4ක් කියලා දුන්නා. එනම් ගින්නේ දමා පුලුසන ලද රත්තරන් වෙනිවෝ. ඒ පළවෙනි එක ගින්නේ දමා පුලුසන ලද රත්තරන්. ඩීප් ඩොක්ට්‍රින්. ඒ ගැඹුරු ඉගැන්වීම් වලට අවුම්කන් දුන්නොත් තමයි මගේ ජීවිතය ආත්මික ජීවිතය ඉහළ තලයට යන්නට යන්නේ. එනම් කොහොමද යන්නේ? ඉගෙන ගන්නව තරමට පරීක්ෂාන් වලට මොනදී මම වැඩගස්සනු ලබනවා. ඒක ගැඹුරු ඉගැන්වීම් අවශ්‍යයි. ඒ ගැඹුරු ඉගැන්වීම් වලට අවුම්කම් දී යනවා ජීවත් වෙනකොට පරීක්ෂාව නෙනවා. පරීක්ෂාන් වලට මොනදී ජයගෙන ඉදිරියට යන එක. දෙවෙනි එක ගින්නේ දමා පුලුස්සනු ලද්දා වූ ඇදහිල්ල. ඔයලාගෙත් මාගෙත් ඇදහිල්ල පරීක්ෂාවෙන් ඔප්පු කරනු ලැබුවා එකක් විය යුතුයි. කොහොමද කියලා දුන්නා. තුන්වෙනි එක the refined life. එනම් පරීක්ෂා කරනු ලැබූ ජීවිතය. පරීක්ෂාවෙන් පසු මාව රත්තරන් වගේ ඔප්පු කරනු ලබන්නා වූ ජීවිතය. හතරවෙනි එක ස්වාමියාට ප්‍රයෝජනවත් භාජනය. ස්වාමියාට ප්‍රයෝජනක් වෙන්න යන්නේ ගෞරවයෙන් දෙන්න යන්නේ රන්සා රිදී වගේ භාජන. පිත්තල මැටි ලී වගේ භාජන වලින් දෙවියන් වහන්සේට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. මේ සියල්ල කොහොමද වෙන්නේ කියන දේවල් තමයි කියලා දුන්නේ. එනම් රන් වෙනුවට එපිසෝඩ් 7 ෆයිනල් වෝර්නිං එපිසෝඩ් 7 එකේ තුන්වෙනි පාර්ට් එක තුන්වෙනි කොටසේ ඔබ සැම හමු වෙන තෙක් මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැම උදෙසා උදේ අවස අපි යාඥා කරනවා. ඔබ සැමට ජේසු පීඨයි.